හොඳයි සාදු 2021 වසරේ ජනවාරි මාසයේ දෙවෙනිදා භාවනා වැඩසටහන ලැබුවා වූ 2021 නව වසර ඔබගේ ආධ්‍යාත්මික සැනසීම ඒ වගේම මානසික සහනය අවදිවන වසරක්ම වේවා කියලා පළමු කොටම ආශිර්වාද කරනවා. පින්නතුනි මේ ධර්මය හැම තැනකම පැතිරිලා පවතිනවා. කිසිම ස්වરૂපයකින් තොරව ඒ වගේම කිසිම හැඩයකින් තොරව නමුත් අපි කිසිවෙක් එක හඳුනගෙන නැහැ. ඒක දකින්නේ නැහැ. ඒක අවබෝධ කරගෙන නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා පින්නතුනි. ඒක තමයි පෘථග්ජන ලෝකයේ තුල ජීවත් වන සෑම කෙනෙක්ම හැම වෙලාවකදීම උත්සාහවන්ත වුණා ස්වභාව ධර්මයෙන් වෙන් වෙලා වාසය කරන්න. ස්වභාව ධර්මයෙන් වෙන් වෙලා වාසය කරන්න. වෙන් වුණා. වෙන් වෙලා මම කියලා කෙනෙක් මම කියලා ලෝකයක් තනාගත්තා. සැබෑ මෛත්‍රිය, සැබෑ පැවැත්ම, සැබෑ ජීවිතය සබහාදාම තුල වුවත් අපේ චින්තනය හැම වෙලාවකදීම පවතින්නේ මමත්වයේ තුල. නැවත නැවතත් තමන් ස්වභාවික තත්වයට පත් වෙන්නට උත්සාහ කළත් ඒ පෙර කළ වරද ඒ ස්වභාවයේ නැවත නැවත ප්‍රතික්‍රියා කරමින් මමත්වයෙන් ගැලවෙන්නට ඉඩක් ලබා දෙන්නේ නැහැ. තමා විසින්ම ඇති කරගත්ත දේ තමාටම බාධාවක් පිණිස පවතිනවා. ඊටාම ස්වාභාවිකව පවතින ධර්මය අපි මේ ස්වාභාවික ධර්මයේ පිළිනොගෙන ස්වාභාවික සත්‍ය පිළිනොගෙන අපි පිළිගන්නට උත්සාහ කළා පුද්ගල සත්‍යයක්. පුද්ගල සත්‍යයක්.
පුද්ගල සත්‍ය කියලා කියන්නේ පින්නතුනේ පුද්ගල ක්‍රියාව. පුද්ගල ක්‍රියාව. මමත්වයෙන් යුතුව කරන ක්‍රියාව. මම දකිනවා. මම හිතනවා. මට හිතෙනවා. මටයි ගඳ සුවඳ රස නීරස ලැබෙන්නේ. මමයි ඒවා දුක සැප විදිහට බෙදන්නේ. මමයි ජීවත් වෙන්නේ. මමයි උපදින්නේ. මමයි මැරෙන්නේ. ඔය තමයි පින්නතුනේ පුද්ගල සත්‍ය. ස්වභාවික සත්‍ය ඊට වඩා වෙනස්. අපේ ස්වභාවික සත්‍ය පිළි නොගත්තත් අප තුල පවතින ස්වභාවික සත්‍ය. ඒක තේරුම් ගන්නට පුළුවන් තරම් ඥානයක් ප්‍රඥාවක් අපි තුල නිර්මාණය වෙලා නැහැ. බලන්න පින්නතුනි ඔබ මේ ගතවන මොහොතෙත් ජීවත් වෙන්නේ ඔය හුස්ම රැල්ල නිසා. ඔය වායු ධාරාව නිසා. අපේ ජීවිතයේ පවතින්නේ ඔය වායු ධාරාව හේතු කොටගෙන. එහෙම නැත්නම් ඔය හුස්ම රැල්ල හේතු කොටගෙන තමයි අපේ ජීවිතේ පවතින්නේ. ඒ වගේම පින්නතුනේ අපේ ජීවිතය පවතින්නේ හිරු නිසා. ඔබට ඒ ආකාරයට හිතන්නට කිසිම වෙලාවක චින්තනයක් ඇති වෙන්නේ නැහැ. අපේ ජීවිතේ හිරුට අයිති. ඒ වගේම අපේ ජීවිතය ජලයටත් අයිති. ජලයටත් අයිති. ඒ වගේම අපේ ජීවිතය මහ පොළොවටත් අයිති. මහ පොළොවටත් අයිති. ඒ වායු ධාරාවට ඒ හිරුට ඒ ජලයට ඒ මහ පොළොවට අයිතීන් ටික පූර්ණ වශයෙන් බෙදා දුන්නොත් අපිට පින්නතුනේ කෙස් ගහක තරම්වත් දෙයක් නියපොත්තක තරම්වත් දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට බෙදා දෙන්න කවදාවත් ඔබගේ මනස සූදානම් නැහැ. කවදාවත් ඔබගේ මනස සූදානම් නැහැ. මනස සූදානම් වෙලා තියෙන්නේ පුද්ගල සත්‍ය මමත්වයට හැඟෙන ආකාරය මමත්වයට දැනෙන ආකාරය සත්‍යයි කියලා පිළිගන්න.
ඒ අඥාන ස්වභාවය ඥානාන්විත කරවන්නට තමයි අපේ මේ කැපවීම උත්සාහය මේ මොහොත තුල සිද්ධ කරන්නේ. පින්නතුනේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට සීමාවක් නැහැ. බුදු පියාණන් වහන්සේගේ ධර්මයට සීමාවක් නැහැ. අනන්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාලයක පවතින ධර්මයක් නෙමෙයි. කාලයක පවතින ධර්මයක් නෙමෙයි. පෘථග්ජන සමාජය එක පරිවර්තනය කළා හැම කාලයක් හිම පවතින. එහෙම නැත්නම් හැම කල්හිම පවතින කියලා. හැම කල්හිම පවතින නෙවෙයි පින්නතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ හැම කල්හිම නොපවතින ධර්මයක්. නොපවතින ධර්මයක්. අතීතේ පැවතුනේත් නැහැ. අනාගතේ පවතින්නෙත් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මය. ලෝතර බුදු කෙනෙකුගේ ධර්මය කියලා කියන්නේම නොපැවතීමම තමයි. නොපැවතීමම. පවතිනවා නම් පවතින්නේ පින්නතුනි සංස්කාරක වස්තුන්. පවතිනවා නම් පවතින්නේ සංස්කාරක වස්තුන්. නැති වෙන්නේ සංස්කාරක වස්තුන්. අසංඛාරික ස්වභාවයේ උපතක් පැවැත්මක් අවසානයක් නැත. මේ කාරණා මනාව නිවැරදිව ඥානනය කරන්න. කිසිම කාලයක නොපවතින නිසා ඒක අකාලික ධමයක් බවට පත් වෙනවා. කිසිම කාලයක පවතින්නේ නැහැ. නොපවතින ධර්මයේ තමයි නිවන කියලා කියන්නේ. නොපවතින ධර්මය. පවතින සෑම ධර්මයකටම ජාති, ජරා, ව්‍යාධි, මරණ ඒ සියල්ලමයි. නොපවතින ධර්මයකට ජාති, ජරා, ව්‍යාධි, මරණ ඒ කිසිවක් නැත. නොපවතින ධමයක්. පවතින ධමයක් නෙවෙයි. පැවැත්ම ඉක්මවා පවතින ධමයක්. පැවැත්ම ඉක්මවා පවතින ධමයක්. අපි ධර්මය ශ්‍රවණය කරන්නේ පුද්ගල සත්‍ය පදනම් කරගෙන. එනිසා පුද්ගලයා විසින් පිළිගන්නා ලද ස්ථාවරය අපි යම්කිසි ආකාරයකට තහවුරු කළොත් එයාට සතුටක් දැනෙනවා. යම්කිසි ස්ථාවරයක් කැඩුවොත් එතනදී
ඒ තැනැත්තාට දුකක් ඇති වෙනවා. ඒක තමයි පින්නතුනි පුද්ගල සත්‍යයක් තුල මතවාද තුල සංකල්ප තුල දෘෂ්ටි තුල පවතින මිනිස්යාගේ ලක්ෂණය. ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ පුද්ගල සත්‍ය සෑම විටම අසත්‍යක් බවත් අනවබෝධයෙන් හටගත්තා වූ දෙයක් බවත් දකිමින් ස්වභාවික සත්‍ය දකින්න. ස්වභාවික සත්‍ය කියලා කියන්නේ පුද්ගලත්වය මැදිහත් කොට නොගෙන ලෝකේ දකින්නට අවකාශය ලැබීම. පුද්ගලත්වය මැදිහත් කොට නොගෙන ලෝකේ දකින්නට අවකාශය ලැබීම. පුද්ගලයාගේ S2 වෙනුවට පුද්ගලත්වයෙන් තොර වූ S2ක් අවශ්‍යයි. පුද්ගලත්වයෙන් තොර වූ S2ක් අවශ්‍යයි. පුද්ගලයාගේ ඥානය වෙනුවට පුද්ගලත්වයෙන් තොර වූ ඥානයක් අවශ්‍යයි. පුද්ගලත්වයේ වචන වෙනුවට පුද්ගලත්වයෙන් තොර වචන අවශ්‍යයි. කතා කරන විට මේ මම කතා කරනවා කියන හැඟීමක් තියෙනවා නම් ඒ වචනේ නිතරම තමන්ට පීඩාවක් ලබා දෙන ස්වභාවයෙන් යුක්තයි. කතා කරන වචනයත් මේ මම අසනවා කියන තැන ඉන්නවනම් ඒ වචනේ ඔස්සේ ගලාගෙන එන දේවල් තමා විසින්ම සම්මත කරන ලද ආකාරයකට තමා වේදනාවට ලක් කරන ස්වභාවයක් තියෙනවා. කතා කරන වචනයෙන් තමා වේදනාවට ලක් කරනවා. අසන වචනයෙන් තමා වේදනාවට ලක් කරනවා. එයි මේ වේදනා ලබන්නේ සම්මුතිය පුද්ගලත්වයෙන් සත්‍ය කොට ගැනීම නිසා. වේදනා ලබන්නේ සම්මුතිය පුද්ගලත්වයෙන් සත්‍ය කොට ගැනීම නිසා. පින්නතුනි සම්මුති සත්‍ය කියලා කියන්නේ ලෝකෝත්තර සත්‍ය ඉදිරියේ පරම අසත්‍යයක්. පරම අසත්‍යයකට තමයි සම්මුති සත්‍ය කියලා කියන්නේ. ඒ වෙන කිසිවක්ම නෙවෙයි අවිද්‍යාව. සම්මුති සත්‍යයේ පුද්ගල සත්‍ය මිස පුද්ගල මතවාදය හා
පුද්ගල දෘෂ්ටිය මිස වෙන කිසිවක්ම නැහැ. වචනවල තියෙන්නේ පුද්ගල මතවාදය. ඒ වගේම මේ ශබ්ද ධ්වනි තරංගවල තියෙන්නේද පුද්ගල මතවාදය. බලන්න අනිකුත් සත්වයන් අතර දියුණුතම සත්වයන් වන මනුෂ්‍යයා භාෂාවක් නිර්මාණය කරගෙන ඒ භාෂාවන් ඔස්සේ බොහෝ දේවල් ගනුදෙනු කර ගැනීමේ අදහස් හුවමාරු කර ගැනීමේ කුසලතාවය ලබා ගන්නවා. ඒ කුසලතාවය තමයි මේ මොහොතේදීත් අපි ලබන්නේ. නමුත් මෙහි තිබෙන්නේ නිර්මාණය කරන ලද මනෝමය ස්වභාවයක් බව හොඳින් Taman විසින් ඥානනය කරන්නට ඕනේ. තමා විසින් නිර්මාණය කරගත් මනෝමය ස්වභාවයක් බව ඔබ විසින්ම තේරුම් ගන්නට ඕනේ. පින්නතුනි, ඒ මනෝමය ස්වභාවය අත්හල යුතුයි. කිසිදු මනෝභාවයකට හසු නොවිය යුතුයි. අප කිසිදු මනෝභාවයක නොපිහිටා දකින විට අපිට දක්නට ලැබෙන්නේ ස්වභාවික සත්‍ය. ස්වභාවික සත්‍ය දකින්නෙකු හෝ පෙනෙන්නෙකු නැත. ස්වභාවික සත්‍ය තුල දැක්ම තුල ඇලීම හෝ ගැටීම නැත. ස්වභාවික සත්‍ය තුල ඉලක්ක නැත. ඉලක්ක නැත. ස්වභාවික සත්‍ය තුල සම්මුති පරමාර්ථ නැත. ස්වභාවික සත්‍ය තුල ලෞකික ලෝකෝත්තර කියා දෙයක් නැත. ස්වභාවික සත්‍ය තුල ඇත්ත බොරුව කියා දෙයක් නැත. ස්වභාවික සත්‍ය තුල මේ දේ ඇතය මේ දේ නැතය කියා ප්‍රකාශයක් හෝ නිර්දේශයක් නැත. ස්වභාවය කුමන ආකාරයේදයි උපමා කරන්නට පුළුවන් කමක්ද නැත. ස්වභාවයට සමාන තවත් දෙයක් මේ ලෝකේ පිහිටා නැත. පින්නතුනි, ස්වභාවය කියලා කියන්නේ කිසිදු ක්‍රියාවක යෙදී සිටින අවස්ථාවේදී අප ලබනා දෙයක් නොවේ. සියලු ක්‍රියාවන්ගෙන් ඉවත්ව
වාසය කිරීමේදී ලබන දෙයක්ුත් නෙවෙයි. ස්වභාවිකත්වයේ තුලින් පැන නගින මොහොතේ අත්විඳිනුවේ විඥානයේ සංසිඳුණු ස්වභාවයකි. මනසේ සංසිඳුණු ස්වභාවයකි. ඉන්ද්‍රයන්ගේ සංසිඳුණු ස්වභාවයකි. පුද්ගල වින්දනය තුලින් වේදනා විඳින කෙනෙකුට මේ ධර්මයේ පැවැත්ම පුද්ගලත්වයෙන් තොර වූ ස්වභාවික සත්‍යයක්. ඒක අතිශයින්ම මිහිරි සුවදායි තැනක්. එය පවතින දෙයක් හෝ පවත්වන දෙයක් හෝ රඳවාගත යුතු දෙයක් නොවේ. එහි ආරක්ෂා කරන්නට කිසිවක්ම නැත. පුරුදු කරන්නට කිසිවක්ම නැත. කිසිදු ක්‍රියාදාමයක් නැත. කම්ම නිරෝධාය සංවත්තති. සියලු කර්මයන්ගෙන් නිදහස් වීමේ සහනය. පුද්ගල සත්‍යයේ ස්වභාවය තමයි පින්නතුනි. එයා ගන්න ඕනෑම සංඥාවක් දැඩි කොට මගේ කොට මගේ ආත්මය කොට ගන්නා ස්වභාවය. එමනම් ඒ ස්වභාවය පුද්ගල සංඥාවේ ලක්ෂණයක් නම් පුද්ගලත්වය අත්හරින්නට ඕනේ. දැඩි කොට මගේ කොට මගේ ආත්මය කොට කිසිදු සංඥාවක් මා ප්‍රකාශ කරන සංඥාවක් ඔබ සකස් කරගත් සංඥාවක් නොගත යුතුයි. සංඥා විරහිත తত্ত্বය සංඥාවක් තුලින් දකින්නට හැකියාවක් නැහැ. මනස ඉක්ම වූ ස්වභාවය මනසින් දකින්නට පුළුවන් කමක් නැහැ. ඇස ඉක්ම වූ ස්වභාවය ඇසින් දකින්නට පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රයන් ඉක්ම වූ ස්වභාවය ඉන්ද්‍රයන්ගෙන් දකින්නට පුළුවන් කමක් නැහැ. නිරායාසයේ ජීවිතයක් ලබන්නට නම් ඒ තුල සැනසෙන්නට නම් මමත්වය අතහරින්න. ඒ අතහැරීම සිද්ධ කරන්නේ මමත්වයෙන් නෙවෙයි මමත්වයෙන් තොරව. මමත්වයෙන් යුක්තව සෑදෙන සංකල්ප දෘෂ්ටි ඉලක්ක පුද්ගලත්වයේ සිට ඇති දැක්ම ඇසීම පැවැත්ම කතා කිරීම
මේ සියල්ල අතහරින්න. ඊ타ම ඥානාන්විතව වීර්යවන්තව බලවත් උත්සාහයකින් බලවත් කැපකිරීමකින් බලවත් සිහියකින් ඔබ අතහැරීම සිද්ධ කරන්න. මේ මොහොතේ දේශනා කරන ධර්මයට අනුකූලව අතහැරීම සිද්ධ කරන්න. ඒට බලවත් වීරියක් අවශ්‍යයි. පුද්ගලත්වයෙන් නිදහස් වෙන වීරිය. පුද්ගලයා විසින් ආරම්භ කරන ලද ඕනෑම භාවනාවක් නොදැනුවත්වම නැවත නැවත පිවිසෙන්නේ මමත්වයට. පුද්ගලයා විසින් ආරම්භ කරන ලද ඕනෑම භාවනාවක් නොදැනුවත්වම නැවත නැවත පිවිසෙන්නේ මමත්වයට. භාවනාව තුළින් මමත්වය දුරු කිරීමට අවශ්‍ය වුණත් තමන් ඉදිරිපත් වෙන්නේ නොදැනුවත්වම මමත්වයෙන් ක්‍රියා කරන භාවනාවකට. තමන් ඉදිරිපත් වෙන්නේ නොදැනුවත්වම මමත්වයෙන් ක්‍රියා කරන භාවනාවකට. ඒ තුල මමත්වයේ රැස්වෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි පින්නතුනි ඔබ අතින් සිද්ධ වෙන අත්වැරද්ද. අපි හසු වෙන මුලාව. ඒක හොඳින් තේරුම් ගන්නට පුළුවන් ශක්තියක්. වීරයක් අප තුල තියෙන්නට ඕනේ. මේ මමත්වයේ තුලින් යා යුතු ගමනක් නැත කියලා ඔබ අවබෝධ කරගන්නට ඕනේ. මමත්වයේ තුලින් කල යුතු භාවනාවක් නැත කියලා ඔබ අවබෝධ කරගන්නට ඕනේ. අන්නේ ආකාරයට තමා පින්නතුනි මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට ඕනේ. පෙනෙන දේ ඔස්සේ මමත්වයේ දුරු වුණාම තමන්ට මොනතරම් සැනසෙල්ලක්ද? සිතන සිතිවිලි අතර මමත්වයේ දුරු වුණාම මොනතරම් සැනසෙල්ලක්ද? මමත්වයේ කියලා කියන්නේ බැඳී යන ගුණය. බැඳී යන ස්වභාවය. ග්‍රහණය කරන ස්වභාවය. මම මගේ කියලා ඇති කරගන්නා වූ වින්දනීය ස්වභාවය.
මේ මොහොතේදී ඔබ යම් කිසි මානසික ක්‍රියාවලියක යෙදී සිටිනවාද? මේ මොහොතේදී ඔබ යම් කිසි මානසික ක්‍රියාවලියක යෙදී සිටිනවාද? ඔබ එසේ යෙදී සිටින්නේ නම් එයින් මිදිය යුතු බව තථාගත දර්ශනය තුලින් සිහිපත් කරනවා. ක්‍රියාවෙන් නිදහස් වන්න. එයයි නතර වීම. නතර වුණු තැනයි නිසල බව, නිවන, සහනය. පුද්ගලත්වයේ ස්වභාවය සෑම විටම ක්‍රියාකාරකමක බැඳී සිටීම. ආධ්‍යාත්මය තුල හෝ වේවා බාහිර ලෝකයේ තුල ඇති සියලු ස්වභාවයන් පුද්ගලත්වයෙන් තොරව දකින ඥානය ඇති කරගන්න. සියලු ධර්ම එකට ගලපා මනස සකසන්න. මරණයේදී යම් අතහැරීමක් සිදුවේද? ඒ සිදුවීම ධර්මාභෝධයේදීද සිදුවිය යුතුයි. මරණයේදී අතහැරෙන්නේ භෞතික දේය. නමුත් ධර්මාවබෝධයේදී භෞතික සහ ආධ්‍යාත්මික දෙකෙහිම පවත්නා සියලු ස්වභාවයන්ගෙන් නිදහස් වෙනවා. භෞතික මරණය සහ ආධ්‍යාත්මික මරණය යන දෙකම එකවර සිදු වුණා වගේ අත්හැරීමක්. එතකොට පින්නතුනි මේ මරණ බිය තියෙන කෙනෙකුට ඒක තේරුම් ගන්නට ටිකක් අපහසු වේවි. මේ දේශනා කලේ මරණය පසු කර යෑමක් පිළිබඳව. මරණය පසු කරගෙන Tamanට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මරණ බිය තියෙන කෙනෙකුට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මරණ බිය කියලා කියන්නේ උපාදානයට. උපාදානයට. කෙනෙක් මරණයට බිය වෙන්නේ සෑම මොහොතකදීම උපාදානස්කන්ධයෙන් බැඳෙන නිසා. ඒ තුල තමන්ගේ ලෝකය ගොඩනගන නිසා. ඒ තුල ඇලෙන ගැටෙන ස්වභාවය නිර්මාණය කරගන්න නිසා. ඔබට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ මරණය පහු කරලා මරණ බිය පහු කරලා ගමන් කරන්න.
එවිටයි නොමැරෙන තත්වයටපත් වෙන්නේ. ඔබට දැනෙන මරණ බිය, වෙනස් වීමේ සංවේගය, මේ සියල්ලම ප්‍රඥාවෙන් දැකලා මනක්කල්පිත බව තේරුම් අරගෙන ඒ මිරිඟුවට නොරැවටි මිරිඟුව ලෙස දකින අත්හැරීම තියෙන්නට ඕනි. මා මරුණත් ධර්මාවබෝධය සිදු කරනවා කියන වීර්යය, සත්‍ය අවබෝධ කරගන්නවා කියන වීර්යය ඔබ තුල තියෙන්නට ඕනේ. පින්නතුනි, මද වීර්යකින් ලෝකයේ තියෙන ඉහළම කන්දට නගින්නට බෑ වගේම මද වීර්යකින් ලෝකයේ තියෙන ඉහළම දර්ශන තලයටපත් වෙන්නට බෑ. ඒ නිසා එකට අදාළ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තමන්ට තියෙන්නට ඕනේ. අපිට පුංචි කාලේ ඉඳලම තිබුණා නම් කරුණු ප්‍රත්‍යක්ෂ කරගෙනම යා යුතුයි කියලා චින්තනයක් බොහෝම පහසුයි මේ ධහම ප්‍රත්‍යක්ෂ කරගන්න. නමුත් ප්‍රත්‍යක්ෂ කර ගැනීම නෙවෙයි ආගම තුලින් අපිට මතක් කරන්නේ මේවා විශ්වාස කරන්න කියලා. විශ්වාසය තුල ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. විශ්වාසය තුල ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. විශ්වාසය හැම වෙලාවකදීම විචිකිච්ඡාවෙන් යුක්තයි. ලෝකයේ සියලුම මිනිසුන් විශ්වාසයේ මත ඒ තුල ඇතිවන බලපෑම නිසා සිටිනවා. ඒ සියලු දෙනා විශ්වාසයේ තුල සැකය මතු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ සෑම මිනිසෙක්ම ජීවත් වෙන්නේ මෝහාන්ධකාරයක පැටලිලා. අපි පොත්වලින් ධර්මය සොයාගෙන සත්‍ය සොයාගෙන යන වැඩපිළිවෙල වෙනුවට අපි අපතුලින් මනසේ සංවේදීතා තුලින් ධර්මයේ සොයාගෙන යෑමේ වැඩපිළිවෙල සොයා යා යුතුයි. ඊට අනුගත විය යුතුයි. ඒ නිසා කියවිය යුතු පොත ජීවිත පොත. එම නිසා තමන්ගේ ජීවිත පොත කියවන්න. ජීවිත පොත කියලා කියන්නේ සමස්ත ලෝකයටම. ලෝකයේ තියෙන සියලුම දේ තමන්ගේ ජීවිතය තුල තියෙනවා. මා තේරුම් ගත යුතු ආකාරය පිළිවෙල ඒ සියල්ල මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන අත්හල යුතු සියල්ල අත්හැරලා ලැබිය යුතු යමක් වේද එය ලබලා
සත්‍ය දකින්න. මේ සකස් කර ගැනීමෙන් සැකසීමෙන් ඉවත් වීමම තමයි දුෂ්කර. මම තුල රූපය ඇත. රූපය තුල මම ඇත. ඇස තුල මම ඇත. මා තුල ඇස ඇත. මේ ආකාරයට ඔබ මමත්වයෙන් ගන්නවා. නමුත් ධර්මයේ දුටු අයෙකු රූපයක් දුටු විට රූපය තුල මම ඇත. මම තුල රූපය ඇත කියන ස්වභාවයෙන් ගන්නා වූ ලක්ෂණයක් නැහැ. එබැවින් අත්හල දෙයක් දෙස බලන්නාසේ ඇලීමකින් ගැටීමකින් තොරව බලන්නට පුළුවන්. ඒ නිසා මානසික සහනය යාට ලැබෙනවා. මානසික සුවතාවයක් ඒ තුල පවතිනවා. කායික ස්වභාවයක් තියෙනවා නම් කායික ස්වභාවය අනුගමනය කරන අතරේ මානසික ස්වභාවය තුලින් කායික ස්වභාවයේ ලක්ෂණයට පුද්ගලත්වයේ ආරූඪ කිරීමකින් තොරව වාසය කරන්නට හැකියාවක් ලැබෙනවා. ඒ තුලින් තමා තුළ ඇතිවන වේගකාරී තත්වයන් සමතයකට පත් කරන්නට දුරු කරන්නට හැකියාවක් ලැබෙනවා. කැළඹුණු දියවිලක් සංසුන් කරන්නේ කෙසේද? එයට ගත යුතු ක්‍රියාමාර්ගයක් නැත. කැළඹුණු දියවිලක් සංසුන් කරන්නේ කෙසේද? එයට ගත යුතු ක්‍රියාමාර්ගයක් නැත. ඔබ ගත යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් නැත. එය අත තබා සංසුන් කරන්නට පුළුවන් කමක් නැත. අත නොතියා සිටීම පමණයි කළ යුත්තේ. ඒ නිසා මනස සංසිඳුවා ගැනීම උදෙසා තියෙන එකම ක්‍රියාමාර්ග නොගෙන සිටීමයි. ක්‍රියාකාරකමකට බැස නොගෙන සිටීමයි. කම්ම නිරෝධාය සංවත්තති කියන වචනය අපි කතරම් ඇසුවත් ඒ ආකාරයට තේරුම් අරගෙන නැති බවයි හැඟෙන්නේ. මනස සංසිඳවන්නට කිසිදු න්‍යායක් නැත. කිසිදු ක්‍රමවේදයක් නැත. සියලු ක්‍රියාකාරකම් වලින් සිදු ඇත්තේ අසංසුන් බව පමණයි. පින්නතුනි, මේ ආධ්‍යාත්මික විමුක්තිය සොයාගෙන යන පිළිවෙත මිසක් භෞතික ජීවන පිළිවෙත නෙවෙයි.
කිසිදු පුද්ගලයෙකු මෙම සත්‍ය අවබෝධ කරගන්නේ නැත. මෙම සත්‍ය අවබෝධ කරගන්නා තැනැත්තා පුද්ගලයෙකු නොවේ. මෙම සත්‍ය අවබෝධ කරගන්නා තැනැත්තා පුද්ගලයෙකු නොවේ. සියල්ල අත්හල පසු ඔබ ළඟ ඉතිරි වන්නේ සැහැල්ලුව පමණයි. තමන්ගේ හිස මත, තමන්ගේ දෙවුර මත තමා දරා සිටින්නේ කුමක්ද බැලිය යුතුයි. ඒ නිසා නිවන් මඟ කියන්නේ දුර තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ ඔබ තුල සැහැල්ලුවයි. ඔබ සිටිනා තැන සැනසීමයි. මේ මොහොතේ ඔබ කරපින්නාගෙන සිටින්නේ කුමක්ද? එය බිමින් තබන්න. එය බිමින් තබන්න. ඉතිරි වන්නේ සැහැල්ලුව පමණකි. ඉතිරි වන්නේ සැහැල්ලුව පමණකි. එය භුක්ති විඳින්නට අවශ්‍ය නැත. එය භුක්ති විඳින්නට අවශ්‍ය නැත. එය ස්වභාවිකම නිරාමිස සතුටක් හැටියට ඔබ තුල රැඳේවි. ඒක ස්වභාවිකව සිදුවෙන්නක්. සැහැල්ලුව, මෘදු බව තිබෙන්නට ඉඩ හරින්න. සිත එකඟ කළ යුතු තැන කුමක්ද? සිත එකඟ කළ යුතු තැන කුමක්ද? සිත එකඟ කළ යුතු තැනක් නැත. එසේනම් තැනක් ඉලක්ක කර ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය කුමක්ද? සිත එකඟ කර ගැනීම සඳහා තැනක් සෙවීමේ ප්‍රතිඵලය කුමක්ද? පින්වතුනි, එවැනි ස්වභාවයක් ඔබ ළඟ තිබෙනවා වන්නට පුළුවන්. මේ මොහොත තුලදී තැනක් සොයනවා වෙන්නට පුළුවන්. ඒ සියලු දෙනාටම ලැබෙන පිළිතුර කුමක්ද? ඒ සියලු දෙනාටම ලැබෙන පිළිතුර කුමක්ද? සිත එකඟ කළ යුතු තැනක් නැත. එසේනම් තැනක් සෙවීමේ ඵලයක් නැත. තැනක් සෙවීමේ ඵලයක් නැත. සිත යම් තැනක එකඟ කිරීමේ ප්‍රතිඵලයක්ද නැත. මනස එකඟ කිරීමට තැනක් නැත යනුවෙන් දේශනා කළාට තැනක් නැති තැන සෙවිය යුතු නැත. ඔබ කර්මය මිත්‍රයා කරගෙන, කර්මය ඥාතියා කරගෙන, කර්මය හිතවතා කරගෙන ජීවත් වෙනවා. මේ කර්මයෙන් ඔබ නිදහස් විය යුතුයි.
තමා තුල රූපේ හා රූපේ නැත. රූපය හෝ අරූපය නොමැතිව තමන්ගේ ජීවිතය තුල එක ආස්වාදනය කරගෙන වාසය කරන්නට යාට හැකියාවක් ලැබෙනවා. ඔබ තුල ඒ ආස්වාදය මතු නොවෙන්නේ රූපේ නිසා ඔබ ප්‍රශ්න නිර්මාණය කරනවා. අරූපේ නිසා ඔබ ප්‍රශ්න නිර්මාණය කරනවා. රූපය අතහරිනවා. අරූපයට එනවා. අරූපයෙන් නිදහස් වෙලා රූපයට යනවා. තැනක් නැහැ කියලා කිව්වහම අරූපයට එනවා. පින්නතුනි මේ දේශනා කලේ මානව ස්වභාවයෙන් නිදහස් වීම. මානව ස්වභාවයෙන් නිදහස් වීම. මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. ඔබ මමත්වයෙන් සිතන්නට ගියොත් ඔබ බැඳී යන්නේ මායයට. එහෙම නැත්නම් අවිද්‍යාවට. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. ඔබ පාපයෙන් නිදහස් වෙනවා. මමත්වයෙන් තොරව බැස ගන්නට ඕනේ පින්නතුනි තමන්ගේ මමත්වයට. හොඳින්ම විමසා බලන්න. ඔබ ආධ්‍යාත්මයට බැසගෙන තිබෙන්නේ මමත්වෙන්ද? මමත්වයෙන් බැසගත්තා නම් එම පුද්ගලයා කලින් සඳහන් කළ රූප අරූප දෙකෙහිම පැටලිලා ඇති. රූපේ සහ අරූපේ ක්‍රියාවලියෙන් නිදහස්ව සිටින්නයි ඕනේ. ඒක තමයි අමඤ්ඤමානෝ හෙවත් මමත්වයෙන් තොර ස්වභාවය. තථාගතයන්න් වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ අපගේ ඉගැන්වීම වෙන්නේ මේ මනස යථාභූතව දැකීම. ඒක තමයි අපේ ගමන් මඟ. අපේ දහම. වෙන දෙයක් නෙවෙයි. මේ සියල්ල සත්‍ය වශයෙන් දැකීමයි ලෝතර බුදු පියාණන් වහන්සේගේ දර්ශනය. ඒ නිසා ඔබ සෑම සියලු දෙනාටම ඉනිරායාසේ සැනසීම, ඒ නිරායාසේ විමුක්තිය දැනේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.